you ready to worship the Lord? සූදානම්ද ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න? God is here. ස්වාමීන් වහන්සේ මේ මාතේ Very near us. ගොඩාක් ළඟ ඉන්නවා ඔබට මට. And He's waiting for us. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුෙන් බලාගෙන සිටිනවා. Praise Him and worship Him. උන්වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. Are we ready? ඔයාලා ලෑස්තිද? Amen. Let us pray. අපි ආඥා කරමු. Heavenly Father, glory be to your name. ස්වර්ගීය පියාණනි, ඔබගේ නාමයට ගෞරවය වේවා. You are the great and almighty God. ඔබ යහපත් වූ විශ්වපත් වූ දෙවියන් වහන්සේයි ස්වාමිනේ. You are the good and kind Father. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ යහපත් වූ ප්‍රේමෙන් පිරුණා වූ දෙවියන් වහන්සේ. You are the Holy One, the glorious one. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ විශ්වයෙන්ද බලයෙන්ද ස්වාමිනී, ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උසස් වූ දෙවියන් වහන්සේ. And we come before you in the name of Jesus. අපි ඔබ වහන්සේගේ පාද අභිමුඛයට එනවා ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන්. We come washed in the blood of the Lamb. අපිව ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. We want to offer you අපිට අවශ්‍යයි ස්වාමිනී ඔබ වහන්සේට නමස්කාර කරන්න ස්වාමිනී. our praise, our worship, ourselves. ස්වාමිනී අපිට පූජාවෙන් අවශ්‍යයි, අපිට නමස්කාරයෙන් ඔබට ස්තුතියෙන් ස්වාමිනී ඔබට ප්‍රශංසාවෙන්. Help us and lead us by your Holy Spirit. අපිට උදව් කරන්න ස්වාමිනී ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේව නවදින්නට. And move freely among us. ස්වාමිනී ඔබ වහන්සේ නිදහස්කමින් යුක්තව මේ මාතේ අපාතර ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. Receive the glory. ස්වාමිනී සෑම මහිමයක් ඔබ වහන්සේම ලබා ගන්න පිණිස. In the name of Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ බලවන්ත වූ නාමයෙන්. Amen. Let us clap to the Lord. Hallelujah. 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 Mola, mo Father, more of you in my life. Mola, mo Father.
the deeply your mind is to worship Him. He's the true God. He's a wonderful Dad. Oba Swami, Swami, Oba Swami, Swami. Worship Him. ඔබ රජුන්ගේ රජු ස්වාමින්ගේ ස්වාමියු යුදාවේ බලවත් සිංහයාගේ ඉස්සරහට ඇවිල්ලා ඉන්න වෙලාවේදී ඒ රජතුමාව ඒ දෙවියන් වහන්සේව ඒ අම්මා පියාණන් වයි නමස්කාර කරන්න ඔබ ඇතුළන්තේ ඔබ හරියට බැටළු පැටියෙක් වගේ ඒ බැටළු පෝතරියාගේ ඉස්සරහ ඉන්නේ ඔබ ස්වාමී නිශ්චල වෙලා ඒ රජුන්ගේ රජු ස්වාමින්ගේ ස්වාමියෝ අභියස ඉන්න වෙලාවේදී එවුන්කන් දෙන්න humble yourself and be quiet, listen to him. Only one thing you know is that when you are speaking to God, God will listen to you. When God is speaking to you, you have to listen to him. Because Jesus said, my sheep know to my voice. So same way, ask them, listen to his voice. Careful and listen to him. If you won't feel his love, if you won't feel his joy, if you won't feel his grace and mercy, because this is belong to us. He is our Father, we are his children. Whatever fathers have things is they belong to their children, his children. So we are his children. And listen to him very carefully. And he wants you forgive whatever is the people did for you and forgive them. Because you and me know very well, we are crucify him. We, you and me. ඔබයි මමයි ස්වාමීන් වහන්සේව කුරුසේන ගැහුවේ. රජුන්ගේ රජු බලවත් වූ දෙවියන් වහන්සේ වල්ලලා කුරුසේන ගැහුවේ ඔබයි මමයි. ඒ එන ගහපු වෙලාවේ උන්වහන්සේ කියනවා නුඹට මම සමාව දුන්නා. රජුන්ගේ රජු විශ්වයේ මැවුම්කාරු ඔබට මට ජීවන හුස්ම දුන්නා. ඔබ මාව නිර්මාණය කරාව.
ඔබ මාව රැකෙනව. ඔබේ මගේ නාමයේ ඒ ජීවන පොතේ ලියව. උන්වහන්සේගේ අල්ලේ නුඹ මාව කොටාගත්තව. උන්වහන්සේගේ ඇසේ කරුවමේ නුඹ මාව තියාගත්තව. ඒ දෙවියන් වහන්සේ කියනවා නුඹට මං සමාව දුන්නා. ඒ සමාව දුන්නේ නුඹට මං බොහෝ ආදරය කරපු නිසායි. නුඹ මං නිර්මාණය කරේ මං වගේ. නුඹට මං පිම්බේ. නුඹට මං දුන්නේ මගේ ජීවන හුස්මයි. ඔබ ස්වාමීය ස්වාමීය ඔබ ස්වාමීය ස්වාමීය ඔබ ස්වාමීය
Amen. Amen. We are learning how to walk in victory අපි මේ දවස්වල අධ්‍යයනය කරගෙන යන්නේ කොහොමද ජයග්‍රාහක ජීවිතය සඳහා ගමන් කරන්නේ කියන එක ගැනයි. and we are using the book of Joshua as an example. අපි උදාහරණයක් වශයෙන් යේෂුවා පොතයි අධ්‍යයනය කරන්නේ. In the book of Joshua in the Old Testament, there are many battles, many victories. මේ යේෂුවා පොත පරණ ගිවිසුමේ හැටියට මේ පොත තුලින් අපිට දකින්න පුළුවන් ගොඩක් සටන් ඒ වගේම ඒ සටන තුලින් යාලා ජය ගන්න විදියක්. And the children of God receive what God has prepared for them. දෙවියන් වහන්සේගේ දරුවන් වෙන ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ ඔවුන් සඳහා පිළියෙල කරලා දීපු දේ ඔවුන් කොහොමද ලබා ගන්නේ කියන එක ඔබට මේ දේ තුලින් අධ්‍යයනය කරන්න පුළුවන්. And let us remind ourselves where we are in the story. අපි අපිවම අවදි කරගමු එහෙම නැත්නම් අපි තුල මතක් කරගමු මේ කතන්දරේ අපි කොයි අවදියේදී ඉන්නේ කියන එක. The children of Israel, after being in the desert for 40 years, මේ ඊශ්‍රායල් ජනතාව අවුරුදු 40ක් කාන්තාරයේ ඉන්න වෙලාවේදී they entered in the promised land by crossing the river Jordan in a miraculous way. මොහුන් අවුරුදු 40ක් මේ කාන්තාරයේ ඉඳලා ජෝර්ඩාන් ගඟ හරහා පොරොන්දු දේශයට එන වෙලාවේදී And now they are in front of the city of Jericho. මොහුන් අවුරුදු 40ක් කාන්තාරයේ හිටිය ඊට පස්සේ ජෝර්ඩාන් ගඟ හරහා පොරොන්දු දේශයට ඇවිල්ලා දැන් මොහුන් ඉන්නේ යෙරිකෝ පවුර ඉදිරි පිටයි. And Jericho had very big and strong walls. යෙරිකෝ පවුර එහෙම නැත්නම් යෙරිකෝ නුවර වටා ලොකු පවුරක් තිබුණා. මේ පවුර ඉතාමත් විශාලයි. And these walls were the obstacle for the children of Israel to conquer the city of Jericho. ඊශ්‍රායල් ජනතාවට විශාල බාධාවක් වෙලා තිබුණේ මේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න මේ පවුරයි. These walls were the obstacles for the children of Israel to conquer the promised land because they had to conquer Jericho first. ඔවුන්ට ලැබෙන්න ඕන ඒ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න නම් මේ පවුර විශාල බාධාවක් වෙලා මොහුන්ට තිබුණා මේ යෙරිකෝ පවුර. And God encouraged the children of Israel and he spoke to them. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව ශක්තිමත් කරා ඒ වගේම උන්වහන්සේ ඔවුන්ව ධෛර්යමත් කරා. And he said in Joshua 6, open your Bibles in Joshua 6, in verse 2. ඔබේ බයිබලය අරගෙන පෙරලන්න යේෂුවා පොතේ දෙවනි පරිච්ඡේදය 6:2. Joshua 6:2. Then the Lord said to Joshua, see, I have delivered Jericho into your hands, along with its king and its fighting men. ස්වාමීන් වහන්සේ යේෂුවාට කතා කොට බලපන් යෙරිකෝවද එහි රජ බලවත් යුද්ධකාරයන්ට නුඹ අතට පාවා දුන්නෙමි. God is telling to Joshua, who was the leader of the children of Israel, මේ යේෂුවා තමයි ඊශ්‍රායල් ජනතාවගේ එදා මූලික නැත්නම් ප්‍රධානයා වෙලා හිටියේ. ස්වාමීන් වහන්සේ උට කතා කරලා yes, these walls are big, these walls are tall, these walls are thick. මේ පවුර එහෙම නැත්නම් මේ බිත්ති විශාලයි ඒ වගේම උසෙන් විශාලයි ඒ වගේම පළලින් මහතව තියෙනවා. But trust me because I have given you the city. නමුත් මේක කොයිතරම් ශක්තිමත් කොයිතරම් බල සම්පන්නව තිබුණත් ප්‍රශ්නයක් නැහැ. නුඹ මාව විශ්වාස කරන්න මක් නිසාද මම නුඹට මේ සිටි එහෙම නැත්නම් මේ නගරේ දීලා ඉවරයි. The battle has not started yet and God said, I have given you the victory. තාම සටන පටන් අරගෙන නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මම නුඹට ජයග්‍රහණය දීලා ඉවරයි කියලා. Just trust me. I have given you the victory. ඔබ මාව විශ්වාස කරන්න මම නුඹට ජය දීලා ඉවරයි. And then God tells his plan to Joshua. ඉන් පස්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම යේෂුවට ප්‍රකාශ කරනවා. Let us read Joshua 6 verses 3 until 5.
march around the city once with all the armed men. Do this for 6 days. යෙෂුවා 6:3 යුදකාරු නුඹලා සියල්ලෝ නුවර වට කෙරින් එක්වරක් නුවර වටේ ඵලයල්ලා සත් දවසක් නුඹ විසින් එසේ කළ යුතුය. Verse 4. Have 7 priests carry trumpets of ram's horn in front of the ark. On the 7th day, march around the city 7 times with the priests blowing the trumpets. 6:4 පූජකයෝ 7 දෙනෙක් බැටළු අංකොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යක්වා 7 වෙනි දවසේදී 7 වරක් නුවර වටේ ඵලයල්ලා පූජකයෝ හොරණෑව පිපිටුවා. Verse 5. When you hear them sound a long blast on the trumpets, have all the people give a loud shout. Then the wall of the city will collapse and the people will go up, every man straight in. 6:5 තවද ඔහුන් බැටළුවන් හොරණෑවෙන් බොහෝ වෙලාවක් ශබ්ද පවත්තන විට හොරණෑ ශබ්දෙන් නුඹලාට ඇසුනහම මුළු සෙනඟ මහත් ගොර්වර හඬක් පවත්වත්වා එවිට නුවර පවුරු අද වැටෙන්නේය. සෙනඟ එකිනෙකා තම තමා පිට නැගිට්වයි කිසේක. This was a strange plan. මේක හරි පුදුමාකාර සැලැස්මක්, අමුතුම සැලැස්මක්. He said 7 priests carrying a trumpet with the horn of a ram. ස්වාමීන් වහන්සේ කියනවා මේ අං 7 පූජකවරු 7 දෙනෙක් රැගෙන Something like this. මේ ආකාරයෙන් They will go in front of the Ark of the Covenant. ඔහු ගිවිසුම් පෙට්ටියට ඉදිරියෙන් මේක රැගෙන යනවා. I will explain in a few minutes what it was the Ark of the Covenant. මම ඔබට පැහැදිලි කරන්න මොකද්ද මේ ගිවිසුම් පෙට්ටිය කියන්නේ කියලා. And the priests will blow the trumpets. ඒ පූජකයෝ මේ අරගෙන ඒක පිඹින වෙලාවේදී And for 6 days you will go one time every day around the city. මේ පූජකයෝ 7 දෙනා මේ හොරණෑ 7 අරගෙන පිඹින වෙලාවේදී අනිත් මිනිස්සු ඊශ්‍රායෙල් ජනතාව ඒ යරිකෝ පවුර වටේ දවසට එක්වරක් ගානේ දවස් 6ක් යන්න ඕනේ. Now on the 7th day you will go 7 times around the city. නමුත් 7 වෙනි දවසේ ඉස්සල්ලා යාලා ගිය දවසට එකවරක් 7 වෙනි දවසේ 7 වරක් මේ පවුර වටේ යන්න ඕනේ. The priest will play the trumpet. පූජකයෝ ඒ හොරණෑ පිඹිනවා. And then you will say to the people, shout. ඉන් පස්සේ ඔබ මිනිසුන්ට කියන්න ඕනේ කෑ ගහන්න කියලා, මොර ගසන්න කියලා. And when they shout, the walls of the city will be destroyed. එහෙම මිනිස්සු මොර ගසන වෙලාවේදී කෑ ගහන වෙලාවේදී ඒ පවුර එකපාරෙන් කඩාගෙන වැටෙනවා. And then you will get in and take the city. ඉන් පස්සේ නුඹට පුළුවන් නගරයට ඇතුල් වෙලා එහෙම නැත්නම් ඒ රාජධානියට ඇතුල් වෙලා ඒක අත්පත් කරගන්න. This was a strange plan. මේක හරිම අමුතු සැලැස්මක්. From the military point of view, it was very strange. මේක ඔබ මම දන්න විදියට යුද්ධාකාරී සැලැස්මක් වුණා නම් මේක හරිම අමුතුම දෙයක්. But remember, strange plans need strong faith. නමුත් මතක තියාගන්න පුදුම අමුතු සැලැස්ම තුල ඒක නියම ජය ගන්න නම් ඒකට තියෙන්න ඕනේ පුදුමාකාර බලවන්තු ඇදහිල්ල. When God tells you to do something and it is strange for you, දෙවියන් වහන්සේ ඔබට මට යමක් කරන්න කියලා කියනවා නම් ඒ දේ ඔබට මට නිකන් විකාර වෙන්න පුළුවන්. then you need to take a step of faith and have a strong faith to do it. නමුත් ඒක නුඹට මට විකාරයක් වගේ පෙවුනට නුඹ මම ගන්න පියවර බලවන්ත පියවරක් වෙන්න ඕනේ. මක් නිසාද දෙවියන් වහන්සේ ඒක නුඹට මට කරන්න කියන්නේ. Amen. Okay, let us move to verses 6 and 7. අපි යමු යේෂුවා 6:7යි. Verse 6. So Joshua son of Nun called the priests and said to them, take up the ark of the covenant of the Lord and have 7 priests carry trumpets in front of it.
එවිට නූන්ගේ පුත් යේෂුවා පූජකයන් කැඳවා ඔහුට කතා කොට ගිවිසුම් පෙට්ටිය උසුලා ගනිල්ලා. පූජකයෝ දෙනෙක් ස්වාමීන් වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අම්හොරණෑ සතක් රැගෙන යත්වයි කීවේය. And verse 7, and he ordered the people, advance, march around the city with the armed guards going ahead of the ark of the Lord. ඔහු සෙනඟට කතා කොට ඉදිරියට ගොස් නුවර වටේ ඵලයල්ලා ආයුධගත් පුරුෂය ස්වාමීන් වහන්සේගේ පෙට්ටියට පෙරටුව යත්වයි කීවේය. Let us jump to verse 10. අපි 10ට යමු. But Joshua had commanded the people, do not give a war cry, do not raise your voices, do not say a word until the day I tell you to shout, then shout. යේෂුවා 10 යේෂුවා සෙනඟට කතා කොට කීවේය. ඔර්වර හඬට ගසන්නට මා විසින් නුඹලාට කියන දවස දක්වා නුඹලා ඔර්වර හඬ නොපැත්විය යුතුය. නුඹලාගේ කටහඬ ඇසෙන්නටවත් නුඹලාගේ කටින් කිසි වචනයක් නික්ම වෙන්නට නොදිය යුතුය. මා කී විට ඔර්වර හඬ පවත්වපළයි කීවේය. Now, notice this. ඔබේ අවධානය මේ සඳහා යොමු කරන්න දැන්. Joshua do not say to the people that the walls will come down. යේෂුවා කිව්වේ නැහැ. යේෂුවා කිව්වේ නැහැ මේ ඊශ්‍රායල් ජනතාවට මේ තාප කඩාගෙන වැටෙනවා නේ. එහෙම නැත්නම් මේ පවුර කඩාගෙන වැටෙනවා කියලා. He does not tell them how many times and how many days they will go around the city. ඔහු ඒ වගේ මේ සෙනඟට කිව්වෙත් නැහැ. කී වතාවක් මේ පවුර වටේ අපි යනවද කියලා. Joshua does not explain the whole plan, but every day he tells them what to do. යේෂුවා මේ ඊශ්‍රායල් ජනතාවට මේ මුළු සැලැස්මම පැහැදිලි කරේ නැහැ. නමුත් ඔහු දිනපතා ඔවුන්ට කරා ඒ දවසට අදාළව කර යුතු දේ. And also he says to the people, as you go around the city, you must be quiet. ඒ වගේම ඔහු සෙනඟට පවසලා තිබුණා ඔබ මේ පවුර වටේ යන වෙලාවේදී නිශ්චලව යා යුතුයි කියලා. Do not speak, do not say anything, just do it quietly. ඔබ කල යුතු දේ කරන්න, ශබ්ද කරන්න නැතුව, කතා කරන්න නැතුව, කිසිම හඬක් පවත්වන්න නැතුව. Now imagine how difficult it is for hundreds of thousands of people to walk and be quiet. ඔබ හිතලා බලන්න මනුස්ස වෙන මේ මිනිස්සු දහස් ගාණක් මෙතන ඉන්න වෙලාවේදී කිසිම වචනයක් කතා නොකර නිශ්චලව ගමන් කරන එක මොනතරම් අපහසු කාර්යයක්ද කියලා. Not to say a word, not to say a whisper. කිසිම වචනයක් කතා කරන්නේ නැතුව කිසිම වචනයක් මුමුණන්නේ නැතුව යන එක. Now, the Bible does not explain why Joshua told them like this. බයිබලයේ මෙතන පැහැදිලි කරලා නැහැ ඇයි යේෂුවා මේ වගේ දෙයක් කිව්වේ කියලා. But probably he wanted to teach them to be silent, quiet before God and trust God, rest in God's hands. මෙතන දේවදාසය එහෙම නැත්නම් ඔහු දකින විදිහට මෙතන දෙවියන් වහන්සේට අවශ්‍ය යොෂුවට අවශ්‍ය වුණා දෙවියන් වහන්සේගේ යමක් අපි ලබා ගන්න වෙලාවේදී උන්වහන්සේට ගෞරවය දෙන පිණිස කොහොමද නිශ්චලව ඉඳලා ඒ දේ ලබා ගන්නේ කියලා නිහඬව ඉඳලා. The first part of Psalm 46:10 ගීතාවලියේ 46:10 it says, God speaks here, he says, be still and know that I am God. මෙතන දෙවියන් වහන්සේ කතා කරන්නේ නිශ්චලව මා දෙවියන් වහන්සේ බව දැනගනී. And God says here, learn to be quiet and have rest in me. ස්වාමීන් වහන්සේ මෙතන පවසනවා නිශ්චලව ඉඳලා මම නුඹේ දෙවියන් වහන්සේ බව දැනගන්න කියලා. When you have a problem, stop running around and just be quiet and trust me, rest in me. ඔබට මට ප්‍රශ්න තියෙන වෙලාවේදී අපි හැමතැනම මේ ප්‍රශ්නේ රැගෙන දුවන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේගේ ඉදිරියේ නිශ්චලව උන්වහන්සේට ඒක බාර දීලා අපි බලන් ඉන්නවා දෙවියන් වහන්සේ මොනවද අපිට කරන්න කියන එක. Because usually when we have a problem or difficulty,
we start complaining. No සාමාන්‍ය වශයෙන් ඔබ මම මිනිස්සෙක් වශයෙන් අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවදී අපි ගොඩාක් වෙලාවට ඒකට කරන්නේ ඒ සඳහා මුමුණන එක එහෙම නැත්නම් ඒක හැම වෙලාවෙම කියාපාන එක. We murmur. අපි මුමුණනවා ඒ ගැන. We try to find people to comfort us. අපි උත්සාහ කරනවා අපි වටේ ඉන්න මිනිසුන්ට මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ කියලා ඒ මිනිස්සු අපිට සහනයක් දෙයි කියලා. And God says, learn to be quiet, learn to come to me, learn to trust me, learn to have rest in me, and I will help you. ස්වාමීන් වහන්සේ මෙතන කියනවා ඒක මට කියලා මම මොනවද කරන්න යන්නේ මගෙන් මොනවද නුඹට ලැබෙන්න යන්නේ නිශ්චලව ඒ දෙස බලාගෙන ඉන්න මම ඒ දේ සඳහා දෙන්නම් උත්තරයක් කියලා. Amen. Now, we mentioned that the Ark of the Covenant was going behind the priests blowing the trumpet. අපි මෙතන පැහැදිලි කරා එහෙම නැත්නම් අපි මෙතන මතක් කරා මේ කිවිසුම් පෙට්ටිය යන්නේ පූජකයෝ 7 දෙනා මේ හොරණෑ හත අරගෙන යන පූජකයෝ 7 දෙනාට පස්සේ. What was the Ark of the Covenant? මොකද්ද මේ පූජක පෙට්ටිය කියන්නේ? It was a box like this, and inside were the tablets of the 10 commandments. ඔබට දකින්න පුළුවන් මේ පූජක පෙට්ටිය කියන්නේ මේ දකින්න රූපය අනුව මේ වගේ පෙට්ටියක්. මේක ඇතුලේ තිබුණේ දසපනත And some other things. ඒ වගේම තව දෙකක්. And it was a symbol representing the presence of God. මේක ඒ කාලේ හැටියට ලකුණක් වෙලා තිබුණා මිනිස්සයාට මෙතන දෙවියන් වහන්සේගේ වැඩවැසීම. එමට දෙවියන් වහන්සේ මේ තුල මේවා වෙනවා කියන එක. Wherever this Ark of the Covenant was, it was saying to people, God is here and God's power is here. මේ කිවිසුම් පෙට්ටිය මොන දේශෙද මොන තැනද තිබුණේ? එතනදී මිනිස්සු දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේ අප සමග ඉන්න යනවා කියන එක. So when they marched around Jericho and in front they would have the Ark of the Covenant. ඔහු යෙරිකෝ පවුර වටේ යන වෙලාවේදී ඔවුන් රැගෙන ගියා මේ කිවිසුම් පෙට්ටිය. God wanted to show to the children of Israel that I'm here fighting for you. දෙවියන් වහන්සේට මේ ඊශ්‍රායල් ජනතාවට මතක් කරන්න අවශ්‍ය වෙලා තිබුණා මම නුඹ සමග ඉන්නවා මමයි නුඹ වෙනුවෙන් සටන් කරන්න යන්නේ කියලා. Of course today we do not need the Ark of the Covenant. ඇත්ත වශයෙන්ම අද දවසේ වෙන වෙලාවේදී අපිට අවශ්‍ය නැහැ කිවිසුම් පෙට්ටියක්. Because we have the Holy Spirit of among us and in us, and the presence of God is here. මක්නිසාද සුද්ධාත්මයන් වහන්සේ අපි තුල අපි සමග ඉන්න නිසා උන්වහන්සේගේ මහිමය අපි සමග බලය තියෙන නිසා. Amen. All right. Joshua gave the instructions. Let us see what happens. Let's jump to verse 13. Joshua 6:13. The 7 priests carrying the 7 trumpets went forward, marching before the ark of the Lord and blowing the trumpets. The armed men went ahead of them, and the rear guard followed the ark of the Lord while the trumpets kept sounding. පූජකයෝ 7 දෙනා බැටළු අංකොරණෑ සත රැගෙන ස්වාමීන් වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොඇති යමින් කොරණෑ පිම්බේය. සද්දන්තු අය ඔවුන්ට පිටුව ගියේය. පෙරටුව ගියේය. කොරණෑ පිබිවි යද්දී අනික් අය ස්වාමීන් වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියේය. Amen. So the children of Israel were marching around the city for 6 days one time. එක දවස බැගින් දවස් 6ක් ඊශ්‍රායල් ජනතාව මේ යෙරිකෝ පවුර වටේ ගියා. They were marching quietly. They did not murmur or complain. They just obeyed. ඔහුන් කිසිම දෙයකින් කෑ ගහන්න නැතුව ඒ වගේ මුමුණන්න නැතුව ඔහුන් නිශ්චලව මේ පවුර වටේ දවසකට එක බැගින් ගියා. But every time they went around the city,
the city was still there. It was not conquered. මේ මොහොම මේ පවුර වටේ යනකොට ඒ පවුර ඒ විදියටම තිබුණා. ඒක කැඩිලා බිඳිලා මුකුත් වෙලා තිබුණේ නැහැ. And surely the people of Jericho on the walls, they were looking at them and probably they were mocking at them. ඇත්තටම මේ යෙරිකෝවේ මිනිස්සු එහෙම නැත්නම් යෙරිකෝව ඒ රාජධානියේ මිනිස්සු මේ ඊශ්‍රායල් ජනතාව දිහා බලලා hina වෙන්නේ නැති ඔවුන්ට විහිළු කරන්නේ නැති මොහු මොනවද මේ කරන විකාරය කියලා. But the children of Israel did it God's way. They obeyed and quietly they marched. නමුත් ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දීලා උන්වහන්සේ කියපු ආකාරයේ ඒ දේ විතරක් ඔවුන් නිශ්චල විඳලා කරා. And here is the secret if we want victory. මෙතන තමයි රහස ඔබට මට නියම ජය අවශ්‍ය නම්. We must learn to walk in obedience to God. අපි ඉගෙන ගත යුතුයි දෙවියන් වහන්සේට කීකරු වෙලා ඒ දෙවියන් වහන්සේ කියන සැලැස්මට අනුව වැඩ කරන්න. Getting victory is God's work. ජය ගන්න එක දෙවියන් වහන්සේගේ කියන්නේ ජය නුඹට මට අයිති වෙන එක දෙවියන් වහන්සේගේ රාජකාරිය. Obeying God is our work. නමුත් ඒකට කීකරු වෙන එක දෙවියන් වහන්සේට කීකරු වෙන එක නුඹේ මගේ අයිතිය. So if you want victory, you obey God and God will give you the victory. ඔබට මට ජය අවශ්‍ය නම් දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි. එතකොට දෙවියන් වහන්සේගේ කොටස වෙන උන්වහන්සේ අපිට නියම ජය දෙනවා. Amen. And as Christians, we must learn to walk with God every day in close fellowship with Him. අපි ස්වාමීන් වහන්සේගේ දරුවෝ වෙන කිතුණුව වශයෙන් උන්වහන්සේක හැමදාම ඒ සම්බන්ධතාවය පවත්වගෙන උන්වහන්සේ එක්ක ගමන් කළ යුතුයි. Walk daily with God. අපි දිනපතා දෙවියන් වහන්සේ එක්ක ගමන් කළ යුතුයි. Amen. Amen. The key of a victorious Christian life is to have a daily walk with God, a close fellowship with Him. ස්වාමීන් වහන්සේ තුල ජය ගැනීමේ යතුරුනා ඔබ මම හැමදාම ස්වාමීන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේට කීකරුව උන්වහන්සේ සමග දිනපතා ගමන් කළ යුතුයි. Amen. Let's come to our story. Let's move to verses 15 until 19. නැවතත් අපි අපේ කතාවට යමු. යේසුව 6:15ට. Let us see what happens on the seventh day. අපි බලමු 7 වෙනි දවසේ මොකක්ද උනේ කියලා. Verse 15. On the seventh day they got up at daybreak and marched around the city 7 times in the same manner, except that on that day they circled the city 7 times. 7 වෙනි දින පහන්මු වෙලේ ඔවුන් නැගිට එම ආකාරයෙන් 7 වරක් නුවර වටේ ගියේය. එදා පමණක් ඔවුන් 7 වරක් නුවර වටේ ගියේය. Verse 16. The seventh time around, when the priests sounded the trumpet blast, Joshua commanded the people, "Shout, for the Lord has given you the city." 7 වෙනි වර පූජකයන් කොරණෑ පිඹි කල යේසුවා සෙනඟට කතා කොට ඔර්වර හඬ ගසපල්ලා මක්නිසාද ස්වාමීන් වහන්සේ නුඹලාට නුවර දී තිබේ. Verse 17. The city and all that is in it are to be devoted to the Lord. Only Rahab the prostitute and all who are with her in her house shall be spared, because she hid the spies we sent. 6:17 නුවර සහ එහි ඇති සියල්ල ස්වාමීන් වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැපවන්නේය. රහබ් නම් වෛශ්‍ය ස්ත්‍රිය අප යව් පණිවිඩයෙන් සැඟවූ බැවින් ඈත ඈ සමග ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත් වන්නේය. 18. But keep away from the devoted things, so that you will not bring about your own destruction by taking any of them. Otherwise, you will make the camp of Israel liable to destruction and bring trouble in it. විනාශයට කැප වූ දෙයින් කොහොම හරි වැළකීලා නැතහොත් නුඹලා කැප කළ පසු කැප වූ දෙයින් යමක් ගත්තොත් නුඹලා ඊශ්‍රායල් අන්දමේට ශාපය ලබන්නට සලස්සනවා. එය කැළපෙනවා ඇත.
All 19. All the silver and gold and the articles of bronze and iron are sacred to the Lord and must go into his treasury. රන් රිදී සියල්ල පිත්තල සහ යකඩ බඩුද ස්වාමින් වහන්සේට කැපය. ඒවා ස්වාමින් වහන්සේගේ ගබඩාවේ තැබිය යුතුයයි කීවේය. Amen. ආමේන්. The children of Israel walked for 6 days around the city of Jericho. ඊශ්‍රායෙල් ජනතාව මේ යෙරිකෝ පවුර වටේ දවස් 6ක් ඇවිද්දා. And what happened to the walls of the city? මොනවද මේ පවුරට උනේ? Nothing. කිසි දෙයක් සිදු වුණේ නැහැ. On the 7th day they walked 7 times around the walls. මේ දින 6 තුල ඔහුන් එක දිනයකට එකවරක් පැගින් ගියේ. නමුත් 7 වෙනි දවසේ හත් වරක් ඔහුන් ඒ පවුර වටේ ගියා. And again nothing happened. ඒ වෙලාවෙත් කිසි දෙයක් සිදු වුණේ නැහැ. But when Joshua told them, now you shout, මේ වෙලාවේදී යේසුවා කිව්වා නුඹලා ශබ්ද පැවැත්විය යුතුයි කියලා. for the Lord has given you the city. නුඹට දෙවියන් වහන්සේ මේ දේශය දීලා තියෙනවා. Something happens. ඒ වෙලාවේදී විශේෂ දෙයක් වුණා. Let us see what happens. මොකද්ද මේ වෙලාවේදී උනේ? Are you with me? ඔබ මා සමගද? All right, let's go to verse 20. අපි 20ට යමු. When the trumpets sounded, the people shouted, and at the sound of the trumpet, when the people gave a loud shout, the wall collapsed. So every man charged straight in, and they took the city. යේසුවේ 6:20 එසේ සෙනඟ ඔර්වර හඬ ගැසූ පූජකයෝ හොරණෑ පිම්බේය. සෙනඟ හොරණෑ ශබ්දයේ අසා මහත් හඬකින් ඔර්වර හඬ පැවැත්වූ විට පවුර ඇද වැටුනේ. සෙනඟ එකිනෙකා තම තමා ඉදිරි පිට නැගී ගොස් නුවර අල්ලාගෙන. Amen. It was not a shout of fear, it was not a shout of attack. ඒ ඔහුගේ හඬ හයියෙන් හඬ ගැසුවේ එහෙම නැත්නම් ඔහු ඒ ශබ්දය පැවැත්වුවේ බයකින්වත් ඒ වගේම සටනකට සූදානම් වෙන විදියකටවත් නෙමෙයි. But it was a shout of praise to God who has given the city to them. ඒ හඬ ඇවිල්ලා ඒ වෙලාවේ උනේ දෙවියන් වහන්සේට මහිමය දෙන්නව හඬක්. ඇයි කියන්නේ දෙවියන් වහන්සේ ඔවුන්ට ඒ නුවර පාවා දීලා ඉවරයි කියන එක. Amen. When the people shouted, the walls collapsed. මේ වෙලාවේදී මිනිස්සු හයියම් ශබ්ද නගන වෙලාවේදී ඔර්වර හඬ දෙන වෙලාවේදී මේ පවුර කඩාගෙන වැටුණා. Amen. And they got into the city and they took the city. ඔහුන්ගේ පවුර කඩාගෙන වැටුණාට පස්සේ ඒ නගරය ඔහුන්ගේ කරලා ඔහුන් අත්පත් කරගත්තා. Amen. A miracle took place and the stronghold fell down flat. A miracle took place and the stronghold fell down. අපි ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන වෙලාවේදී හාස්කම් සිදු වෙනවා. ඒ වෙලාවේදී පවුරු විද වැටෙන්න යනවා. Amen. And remember when Joshua told them shout, the walls were still there. යේසුවා ඔවුන්ට පවසන වෙලාවේදී කෑ ගහන්න කියලා ඒ වෙලාවේ පවුරු එතන තිබුණා. But they have the faith because he told them shout and the city, the victory is ours. ඔහුන් ඒ පවුර වටේ යන වෙලාවේදී පවුර එතන තිබුණා. නමුත් යේසුවා කියන වෙලාවේදී මොරගසන්න හඬ දෙන්න ඔරුවල හඬ දෙන්න කියන වෙලාවේදී ඒ පවුරු කඩාගෙන වැටුණා. And so with faith they praise the Lord. ඉන්පසු ඔවුන් දෙවියන් වහන්සේට මහිමය දීලා හයියෙන් මොර ගැසුවා. Amen. And let me go for a minute to Hebrews 11:30. අපි හේබ්‍රෙව් 11:30ට යමු. By faith the walls of Jericho fell after the people had marched around them for 7 days. සත් දවසක් යෙරිකෝව පවුර වට කර ඇවිද්දායින් පසු ඇදහිල්ලෙන් ඒවා වැටුනේය. Amen. The people had faith. මිනිස්සුන්ට විශ්වාසයම නැත ඇදහිල්ල තිබුණා. They obeyed God. ඔවුන් දෙවියන් වහන්සේට කීකරුණා. They marched around the city as God told them. දෙවියන් වහන්සේ පවසපු ආකාරයෙන් ඔහු ඒ පවුර වටේ ගියා. And the walls fell down. ඊන් පස්සේ පවුර කඩාගෙන වැටුණා. Amen. ආමේන්. Of course, a part of the wall did not fall down.
the wall fell down except one part. මේ මුළු පවුරම කඩාගෙන වැටෙන වෙලාවේදී ඒ පවුර එක කොටසක් විතරක් කඩාගෙන වැටුන්නේ නැහැ. It was the part where it had a red scarlet cord from the window hanging. ඔබට පුළුවන් මේ පවුරේ එක කොටසක් එහෙනම් මේ රතු පාට ලණුවක් එහෙම නැත්නම් කඹයක් තියෙන කොටස කඩාගෙන වැටුන්නේ නැහැ. That was the house of Rahab. මේක තමයි ඔබම මර කියවපු වයිස්රා ඉස්ත්‍රියක් වෙන රහබ් ගෙනිවස වෙලා තිබුණේ. And the scarlet cord was there for protection. මේ ලන්න එතන මෙහෙම එළියට දාලා තිබුණේ ඔහුගේ ආරක්ෂාව සඳහායි. It was a symbol of the blood of Jesus that protects us. ඒකේ අර්ථය ඇවිල්ලා ජේසුස් වහන්සේගේ රුධිරය තුලින් නුඹව මාව වැස්මක් ලෙස ආරක්ෂා කරලා තියෙනවා කියන එක. I mean, when God made the walls fell down, God did not make that part of the wall where her house was to fall down. මේ ස්ථානයේ මේ පවුර වටාම කැඩිලා වැටෙන වෙලාවේදී මේ කොටස විතරක් මෙතන ඉතුරු වෙලා තිබුණා. දෙවියන් වහන්සේ ඒක වැටෙන්න දුන්නේ නැහැ. Amen. Amen. And she was saved. ස්වාමීන් වහන්සේ පවසපු ඒ කියන්නේ පොරොන්දුව දීපු ආකාරයට මෙතන මේ රහබ් කියන ස්ත්‍රිය ආරක්ෂා ඇතුව හිටියා. Amen. Let me tell you something. ඊට හරින්න මට නුඹට යමක් පවසන්න. Many times we pray for God to do something. බොහෝ වෙලාවෙදී ඔබ මම ස්වාමීන් වහන්සේට මොර ගසනවා යාඥා කරනවා ස්වාමිනී දෙයක් කරන්න කියලා. But at the stage when we don't see the answer, we give up. ඒ යාඥා කරන කාල සීමාවෙදී අපිට ඒකට පිළිතුරක් නොලැබුණාම අපි ඒක අතහැරලා දානවා. We stop praying. අපි නවත්තලා දානවා යාඥා කරන එක. But maybe it needs one more round for the answer to come. සමහර වෙලාවෙදී ඒකේ පිළිතුර ලබා ගන්න නම් තව එක වටයක් වෙන්න පුළුවන් ඔබට මට දෙවියන් වහන්සේට මොර ගසන. I mean, you see these people, they had to go 13 times around the walls of the city. ඔබට දකින්න පුළුවන් මේ මිනිස්සු 30 වාරයක් මේ සිටියක වටේ 13 වාරයක් මේ සිටියක වටේ ගියා. And the walls were still there. ඒ යන වෙලාවේදී මේ පෞර මේ ආකාරයෙන්ම තිබුණා. But they didn't give up. නමුත් ඔහු කිසි වෙලාවක අතහැරලා දැම්මේ නැහැ. They followed God's plan until the end. ඔහු දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුගමනය කර අවසාන මොහොත වෙනකම්ම. And there was only a shout of praise that made the walls collapse. අවසානයේදී එකම දෙයක් කරන්න සිදු වෙලා තිබුණේ ස්වාමින් වහන්සේට මොර ගසලා ස්තුති කරන එක. ඒ වෙලාවේදී පෞර කඩාගෙන වැටුණා. Amen. Amen. They had the word of God, ඔවුන්ට තිබුණා දෙවියන් වහන්සේගේ වචනය, the promise. දෙවියන් වහන්සේගේ පොරොන්දුව. They put faith in the promise of God. ඔවුන්ට දෙවියන් වහන්සේගේ වචනේ තිබිච්ච වෙලාවේදී ඔවුන් එක දෙයක් කළේ ඒ වචනේ විශ්වාස කරපු එක. And this is a key for us. We must believe and put faith in the promises of God. මේක තමයි අපිට තියෙන යතුරු. උන්වහන්සේගේ වචනේ අපිට තියෙනවා අපි ඒ කෙරෙහි විශ්වාස කරන එක. They acted in faith and obedience. ඔහු ක්‍රියා කරා කීකරුකම ගැන. Remember, God's way may be strange to us. ස්වාමින් වහන්සේගේ සැලැස්ම මතක තියාගන්න ඒක නිකන් අපිට විකාරයක් වගේ පුදුම ආකාරයේ අමුතු දෙයක් වෙන්න පුළුවන්. God's way may be slow in our eyes. ස්වාමින් වහන්සේගේ සැලැස්ම අපේ ඇස් ඉදිරියේ ඒක කාලය ගන්න හරි හිමින් වෙන දෙයක් වෙන්න පුළුවන්. God's way may be difficult in our thoughts. ඒ වගේම අපේ සිතුවිලි තුල ස්වාමින් වහන්සේගේ සැලැස්ම ගොඩාක් අමාරු දෙයක් වෙන්න පුළුවන්. But remember, God's way is always the best way and the right one. නමුත් මතක තියාගන්න ස්වාමින් වහන්සේගේ සැලැස්ම නියම වූ හරිම සැලැස්මයි අපි තුල උන්වහන්සේ තියලා තියෙන. Amen. So we must learn to walk daily with faith and obedience, and victory is ours. අපි දැනගත යුතුයි ස්වාමින් වහන්සේගේ සැලැස්ම අපි තුල සිදු වෙන්න නම් උන්වහන්සේට කීකරු වෙලා දිනපතා ඒ තුල ගමන් කරන්න ඒ වෙලාවෙදී නුඹට මට ජයත් වෙනවාමයි. Amen. Amen. If we want the strongholds and the walls in our life to be destroyed, let us learn to walk in faith and obedience.
අපිට අවශ්‍ය නම් අපි වටේ තියෙන විශාල මහත් වේ තාප් එහෙම නැත්නම් පවුරු කඩා වැටෙන්න නියම ජය ගන්න අපි ඇදහිල්ලෙන් ඒ තුල ගමන් කරමු. Amen. Now the same principle that applies for us personally, it applies to us as a church. මේ ආකාරයේ මේ නීති මාලාව ආකාරයෙන්ම අපිට මේ සභාවක් වශයෙන් අපිට උන්වහන්සේගේ පණිවිඩය ලැබිලා තියෙනවා. If we learn to do things God's way, අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව වැඩ කරනවා නම් we will have success, we will have victory. අපි ඒ තුලින් නියම ජය අරගන්නවා. ඒක නියම සැලැස්මක් වෙනවා අපේ ජීවිතේ. Amen. ආමේන්. But many times we know God's way, but we don't do it. අපි බොහෝ වෙලාවෙදී ඔබ මම හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ විදිය එහෙම නැත්නම් උන්වහන්සේ කරන්න යන දේ දන්නවා. නමුත් අපි ඒකට කීකරු වෙන්නේ නැහැ. Let me give you some examples. ඊට හරියට මට නුඹට උදාහරණ කීපයක් දෙන්න. God says you must love your brother and sister in the church. ස්වාමින් වහන්සේ කියනවා නුඹේ සහෝදරියට සභාව තුල ඉන්නව ප්‍රේම කරන්න කියලා. If we check ourselves, many times instead of loving, we go and speak behind the back of our brother or sister. ඇත්ත වශයෙන්ම අපි ඔවුන්ට ප්‍රේම කරනවා වෙනුවට අපි ඔවුන්ගේ පිටිපස්සට ගිහිල්ලා යම් දේවල් මුමුණනවා ඔවුන්ට විරුද්ධව. Or we try to create problems for our brother and sister. එහෙම නැත්නම් අපි ඔවුන්ට විරුද්ධව ප්‍රශ්නයක් ගොඩනගන්න හදනවා. And God says you must love the people outside, even your enemies. ස්වාමින් වහන්සේ කියනවා නුඹේ අසල්වැසියට එහෙම නැත්නම් පිටට ඉන්න අයටත් නුඹේ හතුරන් වෙන අයටත් ප්‍රේම කරන්න කියලා. That is God's way. මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. මේක තමයි දෙවියන් වහන්සේගේ විදිය. And if we want as a church to have victory, we must do things God's way. අපිට සභාව තුළ නියම ජයක් ගන්න ඕන නම් අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව ක්‍රියා කර යුතුයි. Amen. God says you must support the work of the church with your time. ස්වාමින් වහන්සේ කියනවා සභාව ගොඩනගන්නනේ මෙන්න සභාවේ වර්ධනය සඳහා නුඹ ඒ කියන්නේ ඔබ මම ඒ වෙනුවෙන් දායක දිය යුතුයි නුඹේ මගේ කාලය කියලා. With your talents, with the gifts that God gave you and whatever God has given you. නුඹට මට දෙවියන් වහන්සේ දීලා තියෙන තාලාන්ත එහෙම නැත්නම් මොන වගේ දීමනාද ඒ දේවල් ප්‍රයෝගික කරගෙන Do we do it? අපි ඒ වගේ කරනවාද? The Lord says, when you come to worship me, join to be like one person in my presence. ස්වාමීන් වහන්සේ කියන නුඹ මාව නමස්කාර කරන්න වෙන වෙලාවේදී එක ආත්මයක් වෙන්න කියලා. Do we do it? අපි ඒ ආකාරයෙන් කරනවාද? God says, go out, there are so many people that don't know Jesus. ස්වාමීන් වහන්සේ කියනවා එළියට යන්න එහෙමනම් එළියට ගිහිල්ලා මාව දන්නේ නැති මිනිස්සු use every opportunity to share the good news with the people around you. ඔබට තියෙන හැම විදියෙම ඔබට තියෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනෙට අරගෙන මාව නොදන්න මිනිසුන්ට මං ගැන පවසන්න. Do we do it? අපි ඒව කරනවාද? God says you can do spiritual warfare and fight for people to be set free from the bondages of Satan. ස්වාමීන් වහන්සේ කියනවා යක්ෂයාගේ බැඳලා තියෙන බැඳීම් වලින් නුඹේ මගේ ආත්මික යුද්ධයෙන් මේ මිනිසුන්ව නිදහස් කරන්න පුළුවන්. Do we do it? අපි ඒව කරනවාද? God says when you come together, come with excitement, waiting and expecting to meet me. ස්වාමීන් වහන්සේ කියනවා නුඹ එකට සම්බන්ධ වෙලා මාව හම්බ වෙන්න එහෙම නැත්නම් මාව සම්මුඛ වෙන්න වෙන වෙලාවේදී ඒ සඳහා පුදුම ආකාරය කියන්නේ ස්වාමීන් වහන්සේ තුල ජුවලිතකමක් ඇතුව එන්න. Do we come like this in the church? අපි මේ ආකාරයෙන් සභාවට එක් රැස් වෙනවාද? Because if we want victory as a church, we must do it God's way. ඇත්තටම සභාවක් වශයෙන් අපිට නියම ජය අපේ ජීවිතේ ලබා ගන්න නම් අපිට දෙවියන් වහන්සේ කියන ආකාරයෙන් උන්වහන්සේගේ සැලැස්ම අනුව ක්‍රියා කරන්න වෙනවා. Amen, amen. And Jesus says in Matthew 16:18, learn it by heart. I will build my church and the gates of Hades will not overcome it. යේසුස් වහන්සේ මෙතන පවසනවා සුද්ධ මතෙව් 16:18 මාගේ සභාව ගොඩනගන්නේ පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. Amen. If we do it God's way, then the best days of the
church will be in the future and not in the past. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේගේ සැලැස්ම අනුව වැඩ කරනවා නම් අපි සභාවේ පිටිපස්ස හැරිලා බලන්නේ හැම වෙලාවෙම ඉදිරිය බලාගෙන යනවා. ඉදිරියේ තමයි නියම වූ සැලැස්ම තියෙන්නේ. Amen. Amen. Let's come to finish the story. Let's go to Joshua 6:21. අපි නැවතත් අපේ කතාවට යමු. They devoted the city to the Lord and destroyed with the sword every living thing in it, men and women, young and old, cattle, sheep and donkeys. යෙෂුව 6:21 පුරුෂයන් සහ ස්ත්‍රීන් බාලයන් සහ මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන් යන නුවර සිටි සියල්ලෝම කඩු මුහාති මුළුමනින්ම විනාශ කර දැමුවේය. And let's go to 25 and 26. But Joshua spared Rahab the prostitute with her family and all who belonged to her, because she hid the men Joshua had sent as spies to Jericho, and she lives among the Israelites to this day. යෙෂුව 6:25 යෙරිකෝව සෝදිසි කරන්නට යෙෂුවා යව් පණිවිඩකාරයන් වෛශ්‍යා වූ රහබ් විසින් සැඟ වූ බැවින් යෙෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට ඇති සියල්ලටද ජීවත් වෙන්නට ඉඩ හැරියේය. ඊශ්‍රායෙල්වරුන් අතරේ අද දක්වා වාසය කරන්නේ. And 26, at that time Joshua pronounced this solemn oath. Cursed before the Lord is the man who undertakes to rebuild this city Jericho. At the cost of his firstborn son will he lay its foundations. At the cost of his youngest will he set up its gates. යෙෂුවා 6:26 ඒ කාලේ යෙෂුවා දියුරමි යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩ නගන්නේ නම් ඕ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ශාපලත් එක් වේවා. ඔහු එහි අත්තිවාරව තබන විට ඔහුගේ කුළුඳුලාද එහි දොරු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙත්වා ඇතැයි ඔහුට කීවේය. Amen. Now here maybe there are things that bring some questions in you. මෙතන අපිට ඔබට මට මෙතන සමහර දේවල් ප්‍රශ්නයක් රැගෙන එන්න පුළුවන්. When the walls came down, they went inside and they killed everybody. මේ පවුර කඩාගෙන වැටිච්ච වෙලාවේදී ඊශ්‍රායෙල් ජනතාව ඇතුල් වෙලා ඒ පවුල තුර එහෙම නැත්නම් ඒ නගරේ සිටියපු හැම වැසියෙක්ම මරලා දැම්මා. Men, women, children. ස්ත්‍රීන් පුරුෂයන් ඒ වගේම දරුවන් And animals. ඒ වගේම සතුන්. Does this thing seem strange to you? Is it strange to you? මේක ඔබට මට පුදුම දෙයක්ද අමුතු දෙයක්ද? The problem with Jericho was not the city. ප්‍රශ්නය නම් මේ යෙරිකෝම නෙමෙයි නගරේ වෙලා තිබුණේ. The problem with Jericho were the people of Jericho. මේකේ ප්‍රශ්නය වෙලා තිබුණේ යෙරිකෝ නගරේ හිටපු වැසියන්ගේ. The people of Jericho had been given adequate enough time to repent from their evil ways. යෙරිකෝ පවුරේ ඒ කියන්නේ ඊශ්‍රායෙල් ජනතාව නෙමෙයි යෙරිකෝ පවුරේ හිටපු එහෙම නැත්නම් යෙරිකෝ වැසියන් දෙවියන් වහන්සේව අනුගමනය කරන්නේ නැති ඒ වගේම යක්ෂයාගේ දේවල් වලට නොහැදිලි වන්ත දේවල් වලට මූලික තැනක් දීලා තිබිච්චා වූ සෙනගක් වෙලා හිටියා. They were worshipping idols and they were sacrificing on fire their children to their false gods. ඒ වගේම ඔහුගේ බොරු දෙවිවරුන්ට ඔහුන් සතුන්ව ඒ වගේම ඔහුගේම දරුවන්ව පූජා කරමින් ඒ වකවානුව තුල හිටියේ. They used occult practices. ඒ වගේම ඔහු මන්ත්‍ර බල දේවල් ඒව මේව කොඩි වින වගේ දේවල් කරා ඒ කාලේදී. They were violent and they used violence. ඒ වගේම ඔහුන් අර වයිලන් ඒ වගේ දේවල් පාවිච්චි කරමින් they were immoral. ඒ වගේම ඔහුන් වෛශ්‍ය විදිහට එහෙම නැත්නම් කාමක දේවල් කරමින් හිටියා ගොඩක්. And God's judgment fell on them. ඒක නිසායි දෙවියන් වහන්සේගේ විනිශ්චය ඔවුන් කරා ආවේ වෙලාවේදී. He told this to Abraham 400 years before.
අවුරුදු 400කට ඉස්සල්ලා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්වා මේ ජනතාවට මේ දේවල් පැහැදිලි කරන්න කියලා. So God gave to these people 400 years was in order to repent. දෙවියන් වහන්සේ අවුරුදු 400ක් වගේ කාල සීමාවක් මේ ජනතාවට දීලා තිබුණා මේ සඳහා පසුතැවෙන්න කියලා. And God was waiting, but they did not repent and they kept on their evil practices. දෙවියන් වහන්සේ බලාගෙන හිටියා. උන්වහන්සේ ඉවසිල්ලෙන් බලන් හිටියා මේ මිනිස්සුયો කෙරෙහි මොහු මේකට පසුතැවේද කියලා. නමුත් ඔවුන් කිසිම පසුතැවීමකින් තොරව ඔවුන්ගේ ඒ යක්ෂ ඒ අන්ධකාර දේවල් වලම රැඳිලා හිටියා. So God's judgment came on them. ඒ වෙලාවෙදි ස්වාමීන් වහන්සේගේ විනිශ්චය මේ සෙනඟ කෙරෙහි ආවා. And that's a warning for all of us. මේක අපි හැම කෙනෙකුටම අවධානයෙන් ඒ කියන්නේ අපි හැම කෙනෙකුට දෙන්නා වූ අවධානයක්. Do not be fooled, a day of judgment is coming. අපි රැඳිලා ඉන්න නරකයි අපිට විනිශ්චය දවස එන තුරාම. A day of judgment is waiting everyone from all the people. හැම කෙනෙකුටම විනිශ්චය දවසක් තියෙනවා. God is patiently giving time to people to repent. ස්වාමීන් වහන්සේ ඉවසිල්ලෙන් බලන් ඉන්නවා හැම මිනිසෙකුටම පසුතැවෙන්න දීලා. The perfect plan of God is for everyone to be saved. ස්වාමීන් වහන්සේගේ නියමාකාර සැලැස්ම නම් ඔබ මම හැම කෙනෙක්ම ආරක්ෂා වීමයි. By putting their faith in His Son Jesus Christ. එකම දේ අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙන ජේසුස් වහන්සේව පිළිගැනීම නැත්නම් උන්වහන්සේ කෙරෙහි හදා ගැනීමයි. The desire of God is that no one will perish, no one will be lost. දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ සැලැස්ම නම් උන්වහන්සේ මවපු කිසිම කෙනෙක් විනාශ වෙලා යනවා දකින්න එක නෙමෙයි. And the question is if you have accepted the plan of salvation of God. ඇත්තටම ප්‍රශ්නය නම් අපි ඔබ මම දෙවියන් වහන්සේගේ ඒ ගැලවීම නැවති සැලැස්ම එහෙම නැත්නම් දීමනාව ඇත්තටම ලබාගෙනද? Have you accepted Jesus as your Savior? ඇත්තටම නුඹ මම විශ්වාස කරනවද? එහෙම නැත්නම් පිළිඅරන් තියනවද? ජේසුස් වහන්සේ තමයි මගේ ගැලුම්කාරයා කියලා. Because if you reject Him, then God's judgment will come on you one day. ඇත්තටම නුඹ මම දවසක දෙවියන් වහන්සේව ඒ කියන්නේ ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා නම් දෙවියන් වහන්සේගේ ඒ විනිශ්චය දවසක නුඹ මාව කෙරෙහි එනවාමයි. Like God's judgment came on the people on Jericho. හරියට දෙවියන් වහන්සේගේ විනිශ්චය මේ යෙරිකෝවේ මිනිසුන්ට ආවා වගේ. So God is giving you time to repent and believe in Jesus. ඇත්තටම දෙවියන් වහන්සේ නුඹට මට කාලය දීලා තියෙනවා පසුතැවිලි වෙලා ජේසුස් වහන්සේ ගැලුම්කාරයා කියලා පිළිගන්න. In this life there are two options. මේ ජීවිතේ අපිට තියෙන්නේ දීමනාවල් එහෙම නැත්නම් අපිට තෝරා ගැනීම දෙකක් තියෙනවා. Judgment or salvation. විනිශ්චය හරි ගැලවීම හරි. Judgment or salvation. විනිශ්චය එහෙම නැත්නම් ගැලවීම. And the choice is yours. මේකේ තෝරා ගැනීම නුඹ මා සතුයි. Amen. ආමේන්. Now, God's judgment came on the people. දෙවියන් වහන්සේගේ ඒ විනිශ්චය මේ මිනිස්සු කෙරේ ආපු වෙලාවේ Those living in Jericho. කවුද මේ යෙරිකෝවේ වාසය කරේ ඒ වෙලාවේදී? But there is another reason that God said to kill everybody. තවත් කාරණාවක් තිබුණා දෙවියන් වහන්සේ මෙතන අණ දුන්නා හැම කෙනෙක්ම මරන්න කියලා. Because if they were allowed to follow their wrong practices, evil practices, මක්නිසාද මේ අනිත් වැසියෝ එහෙම නැත්නම් ඊශ්‍රායල් වැසියෝ සමහර වෙලාවට පුළුවන් මේ මෙයාලගේ මේ වැරදි ආකාරයේ එයාලා කරපු පූජාවල් ඔහුනුත් කරන්න. then the children of Israel would be affected as well. ඊශ්‍රායල් ජනතාව ඔවුන් ඒ එක්කෙනෙක් හරි මරන්න නැතුව හිටියොදී ඔවුන්ට පුළුවන් ඊශ්‍රායල් ජනතාවට මේවා කියලා දීලා ඊශ්‍රායල් ජනතාවත් මේ සඳහා යොමු කරගන්න. And they would fall into the same sins. ඒක කරන කොටගෙන ඊශ්‍රායල් ජනතාවට පුළුවන් වෙනවා
මේ යෙරිකෝ වැසියෝ කරපු පාපයම ඔවුන්ටත් අනුගමනය කරන්න. Remember, sin has a way to come in our lives. මතක තියාගන්න මේ පාපයට පුළුවන් අපි හැම කෙනෙක් තුළටම ඇදිලා එහෙම නැත්නම් හරියට පියාඹගෙන වගේ එන්න. And we have a responsibility to protect ourselves. අපිට තියෙනවා වගකීමක් අපිවම ආරක්ෂා කරගන්න එක. Okay, so now you understand why they killed the people. ඔබට දැන් පුළුවන් තේරුම් ගන්න ඇයි මෙයාලා මේ මිනිස්සුන් එහෙම නැත්නම් මේ හැමදේම විනාශ කරේ කියලා. Then the spoils, the things, gold, silver and the other things they got from Jericho, ඊට පස්සේ මේ පණ ඇති දේවල් විනාශ කරාට පස්සේ මේ අප්‍රාණික එහෙම නැත්නම් හරියට මේ රත්තරන් රිදී යකඩ මේ දේවල් they put it in the treasury of God for God's worship. ඊට පස්සේ ඔහු මේ දේවල් අරන් ගිහිලා දෙවියන් වහන්සේ නමස්කාර කරන එක්තරා ස්ථානයක එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මණ්ඩපය වගේ තැනකදී මේ දේවල් ඔහු ගබඩා කරා එහෙම නැත්නම් රැඳෙව්වා. And did not take any. එතනින් ඔහු කිසිම දෙයක් කොල්ල කන්න ගියේ නැහැ. Now this is the principle of giving the first fruits to God. මේක තමයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන හරියට දසෙන් කොටස දීම වගේ දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දුන්නා කියන එක. This Jericho is the first city they got in, they conquered in the promised land. යෙරිකෝව තමයි පළවෙනි මේවක වෙලා තිබුණේ පොරොන්දු දේශයට ඇතුල් වෙන්න. So they gave everything of the city to God. ඔවුන් දුන්න දෙවියන් වහන්සේට මේ පෞරේ ඇති පෞර විනාශ කරාට පස්සේ ඒකේ තියෙන හැම ඵලදාවම Like the harvest, when people have the harvest, they give the first fruit to God. හරියට ඔබ මම යම් දෙයක් වගා කරන වෙලාවේදී ඔබට මට තියෙනා දෙයි පළමු ඵලය උන්වහන්සේට දෙනවා වගේ මොහුන් මේ නගරය අල්ලගත්ත වෙලාවේදී විනාශ කරපු වෙලාවේදී ඒකේ තිබිච්ච වටිනාම දේවල් උන්වහන්සේට පූජාවක් ලෙස දුන්නා. And God will bless the rest of the harvest to have more. ඒ වගේම දෙවියන් වහන්සේ උන්වහන්සේට පළමු පූජාව දුන්නාට පස්සේ ඉන්පස්සේ උන්වහන්සේ ඉතුරු වෙලා තියෙන දේට උන්වහන්සේ ආශිර්වාද කරනවා. Amen. So this is the reason they gave everything to God. මේක තමයි කාරණාව වෙලා තිබුණේ ඔවුන් ඒ රත්තරන් රිදී හැමදේම දෙවියන් වහන්සේට දුන්නු කාරණාව වෙලා තිබුණේ. And the last thing in verse 26 we see that Joshua cursed the city not to be built again. ඒ වගේම ඔබට පුළුවන් අවධානය දෙන්න යේෂුවා 6:26 යේෂුවා සාප කරා මේ පෞර නැවත කිසිම කෙනෙකුට ගොඩ නගන්න එපා කියලා. ගොඩ නැගුවොත් මොනවද වෙන්නේ කියලා යේෂුවා ඒ මිනිසුන්ට සාප කරා. Because that was a center of idol worship. මක්නිසාද මේ පෞර බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නා වූ ස්ථානයේ වැසිලා තිබිච්චව ඒකට ආරක්ෂා දීපු පෞරක් වෙලා තිබිච්ච නිසා. But 400 years later, at the time of King Ahab, නමුත් අවුරුදු 400කට පසුව අහබ් රජුගේ කාලේ and you can read the story in 1 Kings 16, someone built Jericho and his eldest son and his youngest son died because of this curse. එක රාජාවලිය ඔබට පුළුවන් කියවන්න එක මේ 1 Kings 16. එක රාජාවලිය 16 ඔබට පුළුවන් කියවන්න එක රජෙක් මේක ගොඩනගපු වෙලාවේදී ඒ රජතුමාගේ පළමු ඒ කියන්නේ කුළුඳුල් දරුවක් බාලයක් මිය ඇදුනා. Amen. Now, it's good to learn a principle here. අපිට මෙතන හොඳම දේ තමයි ස්වාමීන් වහන්සේගේ මනස උන්වහන්සේ දීලා තියෙන දේවල් ආකාරයේ ඒ නියම විදිහට ඒ සැලැස්ම අනුගමනය කරන එක. When with the help of God, the strongholds in your life are destroyed. When with the help of God, the strongholds in your life are destroyed. දෙවියන් වහන්සේ අපිට උපකාර කරන වෙලාවේදී අපි අපේ තුලම මේ දේවල් විනාශ කර ගන්නවා නම් you must not allow anything from that stronghold to remain. අපිට දෙවියන් වහන්සේ යමක් විනාශ කරලා තියෙනවා නම් අපේ ජීවිත තුල ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ සැලැස්ම අනුව
ඒක කිසිම වෙලාවක නැවත ගොඩනගා ගන්න යන්න එපා. Because the stronghold can rebuild itself again, and the second time it will be more strong than the first time, and it will be more difficult to break it. ඒ කියන්නේ නුඹේ මගේ ජීවිතේ යමක් ස්වාමින් වහන්සේ අයින් කරලා තියනවා නම් කියන්නේ වැරදි දෙයක්. එහෙම නැත්නම් අනවශ්‍ය දෙයක්. නැවත ඒ දේ අපි ගොඩනගා ගන්න වෙලාවේදී ඒක ගොඩක් අමාරු දුෂ්කර කාර්යයක් වෙනවා. නැවතත් ඒක බිඳලා දාන්න යන එක. So whatever is related to your Jericho in your life, that you destroy it with the help of God. ස්වාමින් වහන්සේගේ උපකාරයේ ඇතුව ඔබේ මගේ ජීවිතේ යම් දෙයක් හරියට මේ යෙරිකෝ පවුර වගේ තියෙන අනවශ්‍ය දෙයක් අයින් කරලා දාපු වෙලාවේදී Don't allow it to stay. ඒ දෙයට ඉඩ හරින්න එපා නැවතත් ගොඩනගා ගන්න. Remove any root of it. ඒකේ මුල් එකම ගලවලා දාන්න. Maybe you have to forgive someone that is very difficult to forgive him. සමහර වෙලාවට නුඹට මට අවශ්‍යටි යම් කෙනෙකුට සමාව දෙන්න ඒක බොහෝ දුෂ්කර වෙන්න පුළුවන්. Maybe you have to leave some of your friends and make some new friends. සමහර වෙලාවෙදී නුඹේ මගේ වැරදි මිතුරන් අතහැරලා අලුත් මිතුරන් නුඹට මට කියන්නේ සම්බන්ධ කරගන්න කාලය වෙන්න පුළුවන්. So you have to make the decision so you will keep the victory that God has given you. ඔබ මම තීරණය කරගත යුතුයි නුඹට මට දීපු ජය නුඹ මන් සතුව තියාගන්නවාද කියන එක. Amen. And remember, God's ways are not our ways, but God's ways are always right. ස්වාමින් වහන්සේගේ සැලැස්ම ස්වාමින් වහන්සේගේ ක්‍රියාව නුඹේ මගේ ක්‍රියාව නෙමෙයි. නමුත් ස්වාමින් වහන්සේගේ ක්‍රියාව හැම වෙලාවෙම යහපත් වූ නියම ක්‍රියාවක් වෙන්න යනවා. Amen. Amen. Let us pray. අපි ආඥා කරමු. Let us pray. අපි ආඥා කරමු. Let us pray. අපි ආඥා කරමු. As we pray, think of walls or cities or strongholds that there are in your life, and you need them to be destroyed. අපි මේ යාඥා කරන වෙලාවේදී නුඹේ මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ අකමැත්තෙන් තියෙන ඒ පවුර ඒ ස්වාමින් වහන්සේ එක කඩන්න සූදානම් වෙලා තියෙන වෙලාවේදී ඒ දේ අපි විනාශ කළ ගත යුතුමයි. Amen. Lord, we thank you because you have ways to give victory to us. ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට කියනවා ස්වාමිනී ස්තුතියි කියලා. මක්නිසාද ඔබ වහන්සේ අපිට නියම ජය දුන්නා දෙවියන් වහන්සේ නිසා. Lord, your ways are different than our ways, but your ways are always right. ස්වාමින් වහන්සේ ඔබ වැඩ කරන්න ඔබගේ සැලැස්ම අපේ සැලැස්ම නෙමෙයි. නමුත් ඒ සැලැස්ම උතුම් වූ නියම වූ සැලැස්මයි පියාණනි. Lord, help us to trust you in your promises. ස්වාමින් වහන්සේ අපට උපකාර කරන්න පියාණනි ඔබ වහන්සේ අපිට පොරොන්දු දේ විශ්වාස කරන්න. To have faith in you. අපිට ඔබ වහන්සේ තුල ඇදහිල්ලෙන් ගොඩ නැගෙන්න. Help us to obey you even if we don't understand your ways. ස්වාමින් වහන්සේ ඔබගේ සැලැස්ම අපි දන්නේ නැති වෙලාවෙ වුණත් ඔබ වහන්සේට කීකරු වෙන්න අපිට උපකාර කරන්න. Lord, help us to do the necessary changes in our lives. ස්වාමින් වහන්සේට අපට උපකාර කරන්න අපේ ජීවිතයේ අනවශ්‍ය දේවල් අයින් කරලා දාන්න. Lord, help us to do the necessary changes in our churches. ඒ වගේම ස්වාමිනී අපේ සභාව තුල ඔබ වහන්සේට අවශ්‍ය නැති අනවශ්‍ය දේවල් අයින් කරලා දාන්න. So we can follow your ways. ඔව් ස්වාමිනී ඒ කර්ණ කොටගෙන අපිට පුළුවන් ඔබ වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන්න පියාණනි. Lord, help us not to give up, especially when we don't see answers to our prayers. ස්වාමින් වහන්සේ අපට උපකාර කරන්න ඔබ වහන්සේ කියන්නේ අතහැරලා දාන්න නෙමෙයි අපේ යාඥාවලට පිළිතුරු ප්‍රමාද වෙන වෙලාවෙදී. But help us to keep praying and insisting, because we may be just one circle behind the answer. ස්වාමින් වහන්සේ අපට උපකාර කරන මක් නිසාද සමහර විට අපි එක වටයක් විතරක් තාම ගිහිල්ලා නැතුව ඇති. ඒ වටේද සම්පූර්ණ කරලා ඔබ වහන්සේ තුල නියම ජය ගන්න පියාණනි. Lord,
you say by faith the walls of Jericho were destroyed. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසුවා ඇදහිල්ල කර්ණකොටගෙන ඒ යෙරිකෝ පවුර විනාශ වුණා කියලා පියාණනි. And Lord, by faith we want the walls in our life that are keeping us in bondage to be destroyed. ස්වාමීන් වහන්සේ අපට අවශ්‍යයි මේ වෙලාවේදී අපේ ජීවිතවලද තියෙනා ඔබේ පවුරු ඒ ඇදහිල්ල කර්ණකොටගෙන මේ වෙලාවේදී විනාශ වෙලා යන්න. Let the strongholds in our life be destroyed. මොනතරම් ශක්තිමත් දෙයක් වුණත් අපේ ජීවිතේ තියෙනා ඔබ වහන්සේට පුළුවන් පියාණනි ඒ දේවල් විනාශ කරලා දාන්න. Because Lord, you say the weapons that we fight are not like the weapons of the world. මක් නිසාද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසුවා අපේ සටනේ අපි උපයෝගී කරගන්නා ඔබේ සටන් ඒ දේවල් මේ ලෝකයේ ආකාරයේ ආයුධ නෙමෙයි කියලා. But they have the power of God to destroy strongholds. ඒ සටනේ ඒ සටන් වලට ගන්නා ඔය උපකරණ හැම දෙයක්ම ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ වූ දේවල් ස්වාමීනි. Lord, we want the strongholds in our life that keep us away from your, don't allow us to grow spiritually. We want them to be destroyed. ඔව් ස්වාමීන් වහන්සේ අප තුල තියෙන අයහපත් දේවල් ඒවා පූර්ණ වෙලා එහෙම නැත්නම් ඒවා ශක්තිමත් වෙලා ගොඩ නැගෙන නෙමෙයි ඔබ වහන්සේගේ බලය කල්ප කොටගෙන ඒවා මුල් පිටින් උදුරලා දාන්න ස්වාමීන් වහන්සේ. In the name of Jesus. යේසුස් වහන්සේගේ දේවල නාමයෙන්. And now think of any obstacles now in your life. දැන් ඔබ හිතන්න ඔබේ මගේ ජීවිතේ මොන බාධාවක්ද තියෙන්නේ කියලා. And say, Lord, destroy it. ස්වාමීන් වහන්සේට දැන් අපි මොර ගසමු. ස්වාමීනි මේ දේ විනාශ කරන්න කියලා. I want to be free from it. ඔව් ස්වාමීනි මට මේ දේ නිදහස අවශ්‍යයි. Destroy it, make it fall down and be destroyed. ස්වාමීන් වහන්සේ මේ දේ විනාශ කරන්න මේක කඩලා බිඳලා දාන්න පියාණනි. You open your mouth and you ask the Lord. ඔබ ඔබේ මුඛය අර ස්වාමීන් වහන්සේගේ අයදින්න ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. Yes, God can destroy it. You just pray and ask, Lord, destroy the stronghold in my life. Let the walls fall down. ඔබ කෑගහලා මොර ගසලා ඉල්ලන්න ස්වාමීන් වහන්සේගෙන්. ඔව් ස්වාමීනි ඔබගේ සැලැස්මට විරුද්ධව තියෙනා ඔය පවුරු කඩලා බිඳලා දාන්න කියලා. Yes, just ask in the name of Jesus, it can be destroyed. Yes, Lord, I take authority against the strongholds in the lives of my brothers and sisters here. ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුලින් මගේ ආධිපත්‍ය බලය ගන්නවා. මගේ සහෝදර සහෝදරියන්ට මෙතන තියෙන හැම ඒ බාධාවක්ම පියාණනි. Whatever obstacles of Satan, whatever strongholds of Satan is there in their life, මොනම දෙයක් උනත් යක්ෂයා විසින් බඳලවා තියෙනා මෙතන ඉන්න හැම සහෝදර සහෝදරියකම ජීවිත තුල I take authority and I say, be destroyed in the name of Jesus. ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් මේ පවුරු කැඩිලා බිඳිලා නැටෙන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. And Lord, in your name we say freedom, deliverance. ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් ඒ පවසනවා ඔබ වහන්සේ නිදහස් කරන්නා ඒ වගේම ඔබ වහන්සේ ජය දෙන්නා දෙවියන් වහන්සේ කියලා. In the name of Jesus. ජේසුස් වහන්සේගේ ලේවල නාමයෙන්. Amen. 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 Glory to God. All right. Remember, the victory came and the walls fell down. මතක
තියාගන්න. ඒ ජය එන්න වෙලාවේදී අර වගේ පවුරු කඩාගෙන වැටුණා. When they shouted and praised God, ඔහු ස්වාමින් වහන්සේට මොරකසන වෙලා එහෙම නැත්නම් ස්වාමින් වහන්සේට ගෞරවය උන්වහන්සේව නමස්කාර කරන වෙලාවේදී they shouted and they praised God. ඔහු ස්වාමින් වහන්සේ නමස්කාර කරන වෙලාවේදී ඒ දේ සිදු වුණේ. So are we ready to shout and say, praise Jesus? ඔබ සූදානම්ද ස්වාමින් වහන්සේට මොරකසලා කියන ස්වාමින් වහන්සේගේ නාමයට මහිම වේවා කියලා? So let us shout loud. අපි මොරකසමු හයියෙන් මොරකසමු ස්වාමින් වහන්සේට මක් නිසාද? ඒ යෙරිකෝ පවුර වැටුනේ ඔහු මොරකසන වෙලාවේදී උන්වහන්සේගේ නාමයට. Let us shout, praise Jesus. Let us shout. ඔව් අපි මොරකසමු. Victory. Praise your name. ස්වාමින් වහන්සේ ඔබගේ නාමයෙන් අපිට ජය තියෙනවා. ඔව් ස්වාමීන් ඔබගේ නාමයෙන් අපිට ජය තියෙනවා. Amen. ආමේන්. Amen. And we are going to sit and declare something, but ඔව්. අපි ස්වාමින් වහන්සේගේ නාමයෙන් යම් දෙයක් පවසන උන්වහන්සේගේ නාමයෙන් යම් දෙයක් ප්‍රකාශ කරනවා. for those that do not understand Sinhalese, සිංහල භාෂාව තේරෙන්නේ නැති අයට we are going to say, Pasesemu, let us declare, let us say, අපි පවසමු කියලා. Jayagamu, victory, victory. The walls are broken, පවුරු කඩා බිඳ දමමු. like the walls of Jericho, they have fallen down. හරිට එරිකෝ පවුර බිඳුනාසේ. Amen. The enemy is destroyed. සතුරගේ බලකොටු බිඳිමු. Amen. Let it go.
ජය තියෙනවා. Victory in Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Thank you, Lord. ස්තුතියි ස්වාමීනි. We give you the glory. අපි ඔබගේ නාමයට මහිමය දෙනවා. You fight for us. ඔබයි අපි වෙනුවෙන් සටන් කරේ පියාණනි. That is why we have victory. ඔබගේ සටන පියාණනි නමුත් අපිට ජය තියෙන්නේ පියාණනි.